ආයුබෝවන් හැම දිනාටම ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ මාර්ගගත දේශන මාලාවේ 5 වෙනි දේශනය අද මේ මොහොතේදී ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අද දේශනය විශේෂ මාතෘකාවක් යටතේ පැවැත්වෙන්නේ History of the Dutch Press in Sri Lanka and its first prints. ලංකාවේ ලන්දේසි මුද්‍රණාලය සහ එහි ප්‍රථම මුද්‍රණ පිළිබඳව තමයි අද දේශනය පැවැත්වෙන්නේ. මේ සඳහා අපි ආරාධනා කරා ආචාර්ය සුමන්ත්‍රි සමරවික්‍රම මහත්මිය වෙත. සුමන්ත්‍රි සමරවික්‍රම මහත්මිය පිළිබඳව ඉතාමත් කෙටියෙන් හඳුන්වා දුන්නොත් මම මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ සමෝදානික නිර්මාණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් ලෙස කටයුතු කරනවා. නිර්මාණකරණය පිළිබඳ මූලික උපාධියකින් අනතුරුව ශාස්ත්‍රපති උපාධිය සිංගප්පූරුවේ ලාසාල් විද්‍යාලයෙන් ලබා ගනිමින් අනතුරුව The Anatomy and Historical Development of Sinhala Typeface Man සිය බන්ධන ඉදිරිපත් කර ආචාර්ය උපාධිය ලබා ගන්නා ලදී. වසර 10කට අධික කාලයක් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ පළපුරුද්දක් ඇති ආචාර්ය සමරවික්‍රම මහත්මිය වර්තමානයේ මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂවරිය හැටියටද කටයුතු කරනවා. සංනිවේදන නිර්මාණය, communication design, මුද්‍රණාක්ෂර විද්‍යාව, typography යන විෂය පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති ඇය දේශීය හා ජාත්‍යන්තර විද්වත් සම්මන්ත්‍රණ සඳහා පර්යේෂණ පත්‍රිකා ගණනාවක් ඉදිරිපත් කරමින් තම හැකියාවන් ප්‍රදර්ශනය කර ඇත. ආචාර්ය සමරවික්‍රම මහත්මිය Association of Typographers International හි ශ්‍රී ලංකා නියෝජිතවරිය හැටියටද කටයුතු කරනවා. එසේම ඇය ගැන තවත් විශේෂ හඳුන්වා දීමක් කරනවා නම් ලංකාවේ සිංහල අක්ෂර ඉතිහාසය පිළිබඳව පර්යේෂණ කටයුතු රාශියක් මේ වන විටත් කරමින් සිටින ඒ වගේම ඇය නියෝජනය කරන අකුරු කොලෙක්ටිව් විසින් ඔබ වෙත මෑතදී ඉතාමත් අපි හඳුනන පැරණි පුවත්පත්වල සඳහන් සහ නොයෙක් භාවිතයේ ගැනුණු අක්ෂර නැවත නවතාවයෙන් යුතුව ඉදිරිපත් කරන ඉදිරිපත් කිරීමටද ඇය විසින් සහ ඇයගේ එකතුව විසින් කටයුතු කළා. ඉතින් මේ පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් ඇති ඇයගේ දේශනය අපිට අසන්නට ලැබීම ඉතාමත් භාග්‍යයක් හැටියට සලකනවා ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය හැටියට. ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳව ලංකාවේ 1966 සිට කටයුතු කරන සංගමයක් හැටියට අද අපි වෙනත් මානයකට යනවා මේ දේශනයෙන් අනතුරුව. ඉතින් ඇයට ගෞරවයෙන් ඇරයුම් කරනවා මේ දේශනය ආරම්භ කරන ලෙස ලංකාවේ ලන්දේසි මුද්‍රණාලය ඉතිහාසය සහ එහි මුල් මුද්‍රණ පිළිබඳව. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මහින්ද. මම හිතන්නේ මම මේ සාකච්ඡාව ආරම්භ කරන්න කලින් කැමති ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයට මගේ ස්තුතිය ප්‍රකාශ කිරීමට. විශේෂයෙන්ම සමෝදානික නිර්මාණ අංශය හෙවත් ඉන්ටග්‍රේටඩ් ඩිසයින් යන විෂය එහි අන්තර්ගතය ගැන මට කීමට අවස්ථාවක් ලබා දීම ගැන. අපි දකින සමාජයේ නිර්මාණ වලින් බහුලයි. So මේ විෂය සම්බන්ධයෙන් අපි කරන්නේ වෙන වෙන විෂයන් වල ඔවුන් නොදකින නිර්මාණ වල අධ්‍යයනයක්. උදාහරණයක් ලෙස අපි පුරාවිද්‍යාව කියන විෂයට ඉන්ටග්‍රේට් වෙමින් නැතහොත් සමෝදානිකව අධ්‍යයනය කිරීමෙන් නවදනුමක් නිර්මාණය කිරීම මේ විෂය නැතහොත් අධ්‍යයන අංශයේ අරමුණයි.
So මෙවැනි පසුබිමක පැමිණෙන මම ටයිපෝග්‍රැෆි යන විෂය සම්බන්ධයෙන් පර්යේෂණ කරමින් පවතිනවා. ඒ නිසා අද මේ සාකච්ඡාවේදී ඔබට විශේෂ විෂයන් දෙකක් ගේ දැනුම දීමටත් සහ මං කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක් ගැන කියන්න තමයි මං ලැහැත්ති වෙන්නේ. So ඒකත් එක්ක මං ප්‍රසන්ටේෂන් එක පටන් ගන්නවා. ප්‍රසන්ටේෂන් එකේ ප්‍රසන්ටේෂන් එක මං කොටස් 5කට කඩලා තියෙනවා. එකක් මූවල් ටයිප් හෙවත් ඇමිනිය හැකි අකුරු ප්‍රෙස් එක සහ එයට අදාළ අමුද්‍රව්‍ය. දෙවනියට එවකට ලංකාවේ පසුබිම, ලන්දේසින්ගේ පැමිණීම සහ ඔවුන්ගේ අරමුණ, ප්‍රෙස් හෙවත් මුද්‍රණ ශිල්පයේ ආරම්භය සහ පළමු මුද්‍රිත අක්ෂරය ගැන. පළවෙනි කොටස අනු කොටස් 4ක් යටතේ මම කතා කරනවා. What is movable type? උදාහරණයක් ලෙස අපි මේ දකින පුවත්පතේ සෑම අකුරක්ම කුඩා ඊයම් කැබැල්ලකින් නිර්මාණය වී තියෙන්නේ. මෙවැනි තනි අකුරු ඇමිනීමේ ක්‍රමය movable type ලෙස අපි හඳුන්වනවා. අපිට මේ තනිවම අකුණු නිර්මාණය කිරීමේ සහ ඇමිනීමේ තාක්ෂණය ලොවට හඳුන්වා දුන්නේ මේ පුද්ගලයා. ඔහු යොහානස් ගුටන්බර්ග් නැමැති ජර්මානු ජාතිකයෙක්. ඔහුගේ පළමු මුද්‍රණය 42 line Bible ලෙස අපි හඳුන්වනවා. මේකේ විශේෂත්වය තමයි එවකට 1450 යන කාලයේ භාවිතා කළ අත්තකුරු ක්‍රමය මේ ඊයම් කැබැල්ලට ප්‍රතිනිරූපණය කිරීමයි. ඔහු හඳුන්වා දුන් මේ ක්‍රමය තාක්ෂණය නිසා ලෝකයේ පොත් රාශියක් සුළු කාලයක් තුළ විශාල ජනගහනයකට පරිභෝජනය කරන්න හැකිවීම මේ තාක්ෂණයේ විශේෂත්වයයි. මේ අත්තකුරු ඊයම් කැබැල්ලකට ට්‍රාන්ස්ෆර් වන්නේ යම් පුද්ගලයෙක් ඒ මත අකුරු දිහා බලාගෙන එය නැවත නිර්මාණය කිරීම මතයි. මේ ක්‍රියාවලියට අපි අකුරු නිර්මාණයකරණය ලෙස හඳුන්වනවා. මේ ක්‍රියාවලිය පළවෙනියෙන්ම වෙන්නේ පංචක හෙවත් සිහින් දිගට යකඩ තීරුවකට කැපීම. මේ ඉතා සූක්ෂම ලෙස නිර්මාණකරු විසින් එක අකුරකට එක බැගින් නිම කරනු ලබනවා. ඊට පස්සේ වෙන්නේ මේ යකඩ පංචක ඍජුකෝණික ලෝහයකට හෙවත් මේට්‍රික්ස් එකකට තද කර තැලීමයි. මේ තද කිරීමෙන් ලැබෙන ඉම්ප්‍රෙෂන් එක මෝල්ඩ් එකකට දාලා උණු ඊයම් වකිරීමෙන් අපේ මේ ඊයම් අකුරු රාශියක් එකම ඩිසයින් එකෙන් ලබාගත හැකියි. මේ ක්‍රියාවලිය රූපගත කිරීමක්. මේ විදිහට අපි හදන අකුරු type cases හෙවත් අකුරු තට්ටු වල වෙන්වෙන්ම අහුරනු ලබනවා. මේ තුන්වන අණු කොටසේ මම කතා කරන්නේ type composing method එක සම්බන්ධයෙන්. මේකෙදී ඊයම් අකුරු ඇමිනීම හා මුද්‍රණය කිරීම ගැන කතා කරේ. මේ විදිහට එකතු කරන අකුරු එක රාමුවකට ගෙනල්ලා එය මුද්‍රණය යන්ත්‍රය මත තියනවා. ඊට පස්සේ මෙලෙස රාමු මත අපි තීන්ත ආලේප කරනවා. මේ වෙලාවේදී වෙන්නේ උඩට නෙරා ඇති අකුරු මත පමණක් තීන්ත ආලේප වීමයි. එම තීන්ත මත කඩදාසියක් තබා මුද්‍රණ යන්ත්‍රයේ උපයෝගී කරගෙන එය තද කිරීමෙන් අපට අවශ්‍ය මුද්‍රණය ලබා ගත හැකියි. එතකොට අපි සාමාන්‍යයෙන් බැලුවොත් මේ තාක්ෂණයේ අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස ඊයම්, ලෝහ, තීන්ත, කඩදාසි නම් කරන්න පුළුවන්. ඊට අමතරව මිනිස්ත්‍රමය, දැනුම, නිර්මාණශීලීත්වය සහ අපිට අමතක කරන්න බෑ. ඒත් අපි මේ කියන කාලවකවානුවට ගියොත් ලංකාවේ පසුබිම වුණේ පුස්කොළ පොත් භාවිතයයි. පුස්කොළ පොත බැලු බැල්මෙම ඉතා ශක්තිමත් ස්වරූපයක් ගැන ඇති නිසා අපි කවුරුත් මෙයින් වෙනස් වෙන්න හිතුවේ නැහැ. එතකොට ලංකාවේ මුහුදුබඩ තීරුවේ පෘතුගීසින්ට අතට ගිහින් තිබ්බේ ඔවුන් 1556 වනකොට
මුද්‍රණ යන්ත්‍ර භාවිතය ඉන්දියාවේ ගෝවා නගරයෙන් ආරම්භ කරලා තිබ්බත් ලංකාවේ මුද්‍රණ යන්ත්‍රයක් අවශ්‍ය බව ඔවුන් සැලකුවේ නැහැ. ඒකට හේතුව වෙන්නේ නැත්තේ එකක් මුද්‍රණ අවශ්‍යතාවයක් ඇත්නම් ගෝවා නගරයේ සිට මෙරටට ගෙන්නන්න පුළුවන් හැකියාව තිබීමත් සහ මේ අකුරු නිර්මාණය කිරීමට හැකියාව ඇති කෙනෙක් හොයා ගැනීමට අපහසු වීම වෙන්නත් පුළුවන්. සහ විශේෂයෙන්ම ලංකාවේ සහ විශේෂයෙන්ම පෘතුගීසින් මේක ඉන්ට්‍රොඩියුස් කරන්න නැති වෙන හේතුව වෙන්න පුළුවන් අපේ ලංකාවේ රාජධානි සමග මේගොල්ලන් එක්ක තිබ්බ කෝලහල නිසාත් වෙන්නත් පුළුවන්. ඒත් ලංකාවේ මේ කඩදාසි භාවිතය මුල්වරට හඳුන්වා දුන්නේ පෘතුගීසින් කියලා අපිට කියන්න පුළුවන් එකක් සහ කඩදාසි කියන වචනයත් අපිට මොවුන්ගෙන් තමයි ලැබෙන්නේ. So අපි මේ කඩදාසිය දිහා බැලුවොත් ඉතා ඉක්මනින් ඉරණ සුළුයි. ඒ නිසා බුද්ධ ධර්මය වැනි බුද්ධ ධර්ම මෙවැනි කොළ මත ලිවීම අගෞරවයක් ලෙසත් මේගොල්ලන් අපි මේ වෙලාවේදී හිතන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒ විතරක්ම නෙමෙයි කිසිම වියදමකින් තොරව අපිට මේ අමුද්‍රව්‍ය ලංකාවේ පහසුවෙන් ලබා ගත හැකි වීමත් අපට අවශ්‍ය හැකිවීමත් අපට මුද්‍රණ යන්ත්‍රයක් හෝ කඩදාසි භාවිතයක් කිසිම අවශ්‍යතාවයක් ඒ වෙලාවේ දකින්නට ලැබුණේ නැහැ. අපි ලංකාවේ මේ කාලේ දේශපාලනික හා සමාජික පහසුබිම දිහා බැලුවොත් මීට කලින් පැවති පිරිවෙන් අධ්‍යයනය පිරිහීමකට අපි දකිනවා මේ කාලේ. ඒත් ලංකාවේ තැන්වල ලිවීමට සහ කියවීමට හැකි පිරිසක් අපිට දකින්නට පුළුවන් වෙනවා. ඒ වගේම ලංකාවේ මුහුදු බඩ තීරය වැඩි කොටසක් භාවිතා කර භාෂාව පෘතුගීසි භාෂාව ලෙසත් අපි හඳුන්වන්න පුළුවන්. මේ ප්‍රැක්ටිස් එක කොච්චර තිබුණාද කිව්වොත් ලන්දේසින් විසින් ඉන්ට්‍රොඩියුස් කරපු මුද්‍රණ යන්ත්‍රය වසර 300කට පසුවත් පෘතුගීසි භාෂාවෙන් මුද්‍රිත පොත් සහ දැන්වීම් අපිට දකින්නට ලැබෙනවා. මේ සාකච්ඡාවේ තුන්වන කොටස තමයි යනවා. මෙසේ විශේෂයෙන්ම මම කතා කරන්නේ ලන්දේසින්ගේ පැමිණීම සහ ඔවුන්ගේ අරමුණු සම්බන්ධයෙන්. So 1656 වන විට ලන්දේසින් පෘතුගීසින්ගෙන් මුහුදු බඩ තීරය අත්පත් කරගන්නවා. ඔවුන්ගේ තිබූ අරමුණ අතර ප්‍රොටෙස්ටන්ත කරණය එවත් ලංකා වැසියන්ට ලන්දේසින් විශ්වාස කරන ප්‍රොටෙස්ටන්ත ආගම ඇදහීමට පෙළඹවීම විශේෂ වුණා. මේ අරමුණ ඉටු කිරීමට කණ්ඩායම් දෙකක් එකතු වුණා. එකක් ඩච් රිෆෝම් චර්ච් එක සහ ඩච් ඊස්ට් ඉන්ඩියා කම්පනි ලෙස. මොවුන් පාසල කේන්ද්‍රස්ථානය කරගෙන සෙන්ට්‍රල් මීටිං ප්ලේස් එක කරගෙන හැම ගමකටම පාසලක් ඉදි කරන්න පටන් ගත්තා. මේ පාසලේ එක අංගයක් ලෙස පල්ලියක් තිබීම විශේෂ වුණා. පාසලේ ඉගෙනුම් ලබන දරුවන්ට ලිවීමට කියවීමට සහ ක්‍රිස්තු ධර්මය ඉගැන්වීමට මෙම අරමුණ අතර විශේෂ වුණා. එතකොට ඔවුන්ගේ දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට ඉරිදා පූජාව හරහා මේ ධර්මය ප්‍රචලිත කිරීමට පටන් ගත්තා. So අපි පොඩ්ඩක් ඒ සමාජ දිහා බැලුවොත් සහ හිතලා බැලුවොත් කොහොමද මේ භාෂාව නොදන්න විදේශිකයන් මේ අරමුණ ඉටු කරගත්ත කියලා. ඒකට හේතුව ලංකාවේ සමාජයේ උගත් පිරිසක් නැත්නම් ලිවීමට සහ කියවීමට හැකි පිරිසක් සිටීමයි. මොවුන්ගේ උදව් ඇතුව ලන්දේසින් ඔවුන්ගේ අරමුණ ඉටු කළ අතර විදේශිකයන් දේශීය භාෂාවලට පුරුදු වීමට පටන් ගත්තා. එතකොට ලිවීමට අවශ්‍ය අමුද්‍රව්‍යත් නොතිබුණු නිසා අපේ ලංකාවේ පුරුදු වී තිබූ වැලිපිල්ල නැවත භාවිතයට පත් වූ බව ලිටරේචර් වලින් අපි හොයාගෙන තියෙනවා. ඊට අමතරව මේ පාසල්වල මුද්‍රිත පොත් නොමැතිවීම නිසා පුස්කොළ පොත් භාවිතයේද සාමාන්‍යසේ සිදුවන බවත් රෙකෝඩ් වෙලා තියෙනවා. ඒ කොච්චර වුවත් මුද්‍රිත පොත් නොමැතිවීම විශාල අඩුපාඩුවක් ලෙස මේ ආගමික ගතිවරු නැවත නැවතත් පවසන්නට පටන් ගත්තා.
ලන්දේසීන් මුහුදු බඩ තීරුව අත්පත් කර වකවානුව තුළ 1656 සිට 1700 පමණ කාලය තුළ ෆිලිප් බැල්ඩියස්, සයිමන් කැට්, යොහෑනස් රුවෙල් දේවගතවරු දේශීය භාෂාව ඉගෙනගත් බවට අපිට සාක්ෂි ලැබී ඇතති. එතන මොවුන්ගේ කාර්යය වූයේ බයිබලය සිංහලට පරිවර්තනය කිරීම. මේ අතර යොහෑනස් රුවෙල් හා සයිමන් කැට් යොහෑනස් රුවෙල් ඩච් සිංහල ඩික්ෂනරි එකක් පබ්ලිෂ් කරපු බවත් ආරංචි තියෙනවා. ඒත් අපිට කිසිම ආකියොලොජිකල් එවිඩන්ස් එකක් නැහැ. ඒත් අපිට හම්බ වෙනවා මේ රුවෙල්ගේ පොත. මේක සිංහල ග්‍රැමර් සම්බන්ධයෙන් වෙලා තියෙන. රුවෙල් විසින් නිම කරන ලද මේ පොතේ විශේෂත්වය තමයි මේක සිංහලෙන් මුද්‍රිත පළවෙනි පොත වීම. මේ පොත 1708 දී නෙදර්ලන්තයේ මුද්‍රණය වී සෑම සිංහල අකුරක්ම මේ පොතේ නිර්මාණය වී ඇත්තේ ලී අකුරු ලෙසය. මේ මුද්‍රණයේ විශේෂත්වය නම් ඊයම් සහ ලීයෙන් නිම වූ අකුරු වලින් මුද්‍රණය වීමයි. සිංහල අකුරු ලීයෙන් ද ලැටින් අකුරු නැතහොත් ඉංග්‍රීසි අකුරු ඊයම් වලින්ද නිම වෙලා තියෙනවා. මීට පස්සුව සිංහල අකුරේ නිම වූ සිංහල අකුරෙන් නිම වූ මුද්‍රිත පොතක් අපි දකින්නේ 1737 දී වසර 20කට විතර පමණ පසුය. මේ ඔබ දකින්නේ වම් අත පැත්තේ ඒ පොතේ මුල් පිටුවයි. ඊට අමතර පොත්වලට අමතර සිංහල අකුරෙන් මුද්‍රිත ප්ලකාඩ් හෙවත් දැන්වීම් පත්‍රද මේ කාලේ අපි දකින්න ලැබෙනවා. මේ ප්ලකාඩ් වල විශේෂත්වය වන්නේ මෙහි පුස්කොළ පොතෙහි ඇති අපි දකින වචන අතර ඉඩ නොතැබීම, ඡේද වෙන් කිරීමට කුණ්ඩලිය පාවිච්චි කිරීම සහ සිංහල ඉලක්කම් ක්‍රමය භාවිතා කිරීම සඳහන් කරන්න පුළුවන්. මේ ප්ලකාඩ් වල කම්පොසිෂන් එක ගැන අපි කතා කරොත් එක කොටස් 5කට විතර කඩන්න පුළුවන්. එකක් මාතෘකාව ඩිස්ප්ලේ ලෙටර්ස් නැත්නම් විශාලත්වයෙන් වැඩි අකුරු වලින් සමන්විත වීම. දෙක බොඩි ටයිප් හෙවත් සාමාන්‍ය අකුරු ප්‍රමාණයෙන් නියුක්ත වීම සහ දිනය සහ ස්ථානය මුද්‍රාව සහ අත්සන වශයෙන්. අපි මේ මුද්‍රණය අපි සාරාංශගත කරොත් මම මේ සාරාංශගත කිරීමට කලින් මේ පුස්කොළ පොතත් ප්ලකාඩ් දෙකත් අතර තේරුම් ගැනීම සඳහා මේ ස්ලයිඩ් එක දාලා තියෙනවා. අපි දැන් මේ මං කියපු කතන්දරේ අපි සාරාංශගත කරොත් පළවෙනි සිංහල අකුරු භාවිතයෙන් මුද්‍රිත පොත 1708ටත් 1737 වන විට ලංකාවේ ප්‍රථම මුද්‍රණාලය ආරම්භ වීමත් දක්නට ලැබෙනවා. එහි පළමු මුද්‍රණය, ඒ කියන්නේ 1737 ආරම්භ වූ මේ මුද්‍රණාලයේ පළවෙනි මුද්‍රණය අප්‍රේල් මාසයේ 5 වෙනිදා ප්ලකාඩ් හෙවත් දැන්වීමක් සඳහා ලෙස අපි හඳුන්වනවා. ඒ අවුරුද්දේම මැයි මාසයේ පළමු පොත නිර්මාණය මුද්‍රණය වෙනවා. 1939 වන විට සුභාරංචි 4ක් මුද්‍රණය වෙන අතර 1739 අගෝස්තු 28 වෙනිදා පළමු දෙමර අක්ෂර සහිත යාඥාවද මුද්‍රණය වෙනවා. මේ කාලය ඇතුළත අපිට තව දෙයක් දකින්න පුළුවන්. 1700ත් 1739ත් අතර මේ වකවානුව ඇතුළත බයිබල් වල අත්පිටපත් තවදුරටත් සිංහලයට පරිවර්තනය වෙමින් පවතිනවා. ඒත් 1780 වන විට අලුත් ගෙවිසුම සම්පූර්ණයෙන්ම පරිවර්තනය කර මුද්‍රණය කරන බවට අපිට සාක්ෂි ලැබිලා තියෙනවා. අපි මේ කාලේ කලේ අපි මෙතෙක් කල් කලේ
මුද්‍රණය වූ දේවල් ගැන කතා කිරීම. ඒත් මම පොඩ්ඩක් ආයෙත් පිටිපස්සට ගිහින් මුද්‍රණය ආරම්භ වීමට තිබු පසුබිම ගැන කතා කරන්න කැමතියි. එකක් මීට අමතරව අපි මීට ඉස්සෙල්ලා අපි කතා කරා මුද්‍රණාලයක් ක්‍රියාත්මක වීමට නම් අමුද්‍රව්‍ය තිබිය යුතු බවත් සහ අමුද්‍රව්‍ය අතරින් ඊයම් අකුරු මුල් තැන ගන්න බවත්. එතකොට ලංකාවේ පසුබිමේදී බලනකොට මේ පුද්ගලයා කවුද? එතකොට ලංකාවෙන් බැලුවොත් ලංකාවේ ගුටන්බර්ග් කවුද? පළවෙනි සිංහලෙන් අකුරු නිර්මාණය කරේ කවුද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. අපිට ඔහුගේ ඉලස්ට්‍රේෂන්ස් එක මුකුත් නැහැ. ඒ වුණාට මේ පුද්ගලයා අපි දන්නව නම හැටියට ඔහු ගේබ්‍රියල් ස්කාඩ් නමැත්තෙක්. ඔහු ලන්දේසි ජාතිකයෙක් වන අතර ඔහු ලන්දේසි ගබඩාවේ ප්‍රධානියා ලෙස කටයුතු කර බව අපිට දැනගන්න ලැබෙනවා. මොහු යකඩ හා ඊයම් සම්බන්ධයෙන් දැනුමක් ඇති බැවින් මොහු ලන්දේසි පාලකයින්ගෙන්ද දේවගතිවරුන්ගෙන්ද මේ යෝජනාව දෙන්න ඇති කියලා අපි හිතනවා. එතකොට 1720 අපි දැන් මේ බලන්නේ ස්කාඩ් ගේබ්‍රියල් ස්කාඩ්ගේ කන්ට්‍රිබියුෂන් එක 1720 වන විට ලංකාවේ සිංහල හා දෙමළ මුද්‍රණය කළ හැකි මුද්‍රණාලයක් අවශ්‍ය බව යෝජනාව අපිට ලිඛිතව හම්බෙන්නේ මේ කාලේදී 1720 දී. එවකට හිටිය පාලකවරයා ඔගස්ටින් රම්ප් මේ කටයුත්තට ඉතාමත් සහයෝගය දක්වුවා. 1723 වෙනකොට ඔහුගේ මිය යාමත් සමග මේ මුද්‍රණාල සිහිනය අපිට නැති වෙනවා. ඊට පසුව අපට හම්බ වෙන්නේ 1725 ස්කාඩ් නැවතත් වැඩ ආරම්භ කරනවා යොහානස් හර්ටන්බර්ග් යන පාලකයා යටතේ. ඒත් 1726 වෙනකොට ලංකාවේ සිටි ලන්දේසි පාලකයා පීට්‍රස් වෙස්ට් තෝටඩ් ස්කාඩ්ව සිරගත කරනවා. එතකොට මෙහි ප්‍රතිඵලයක් ලෙස ආයෙත් මේ අකුරු නිර්මාණය නැවතෙනවා. 1730 වන විට වයස්ගතව සිටි ස්කාඩ් නැවත වැඩ ආරම්භ කරන ලද්දේ එය භාවිතයේ කියන්නේ ඇත්තටම එයා ආයෙත් මේ අකුණු නිර්මාණයට එනකොට එයා වයස්ගත වෙලා තියෙනවා. ඒ සමගම 1737 අපි එලි දක්වන පළවෙනි පොත ඔහුට දකින්නට ලැබෙන්න හම්බෙන්නේ නැහැ. මොකද අපි ලිටරේචර් වලින් අපි හොයා ගන්නවා 1737 මුල් භාගයේදී ඔහු මිය ගිය බව. ඒත් අපිට අද බැලුවොත් මේ පළවෙනි සිංහල අක්ෂරය අකුරු movable type වලට නිර්මාණය කරන ලද්දේ ගේබ්‍රියල් ස්කාඩ් විසිනි. එතකොට අපි දකිනවා 1720 සිට 1736 දක්වා, ඒ කියන්නේ අවුරුදු 16ක කාලයක් තුළ මේ අකුරු නිර්මාණය දේශපාලනික, සමාජික සහ ආර්ථික බලපෑම් මගින් අභිබවා කොහොම හරි ස්ථාපිත වෙනවා 1737 දී. හරි. දැන් අපි යනවා පස්වෙනි සහ අවසාන කොටසට. මෙහිදී මම කතා කරන්නේ මම කරපු පරීක්ෂණයක් සම්බන්ධයෙන්. මේට මට අවශ්‍ය වුණේ ගේබ්‍රියල් ස්කාඩ්ගේ අකුරු නිර්මාණයේ තිබු විශේෂ ලක්ෂණ කීපයක් සම්බන්ධයෙන්. මොකද අද දකින අකුරට යම් යම් වෙනස්කම් මම මේ අකුරු වල දකිනවා. ජොහානස් ගුටන්බර්ග් මේ අමුණන අකුරු තාක්ෂණය movable type නිර්මාණය කරන විට ඔහු එවකට සමාජයේ තිබු අත්අකුරු ප්‍රතිනිරූපණයක් කළා. එතකොට මේ සංකල්පයෙන්ම මම ගත්තොත් ගේබ්‍රියල් ස්කාඩ්ට ඉන්ස්පිරේෂන් එකක් වුණේ ඒ කාලේ තිබ්බ අත්අකුරු වෙන්න පුළුවන්. සෝ මේක නිරීක්ෂණය කිරීමට මේ පරීක්ෂණ මම ආරම්භ කරා.
ගේබ්‍රියස් කාඩ් අකුරු භාවිතා කරමින් මුද්‍රණය වූ පළමු ප්‍රින්ට් එක ගේබ්‍රියස් කාඩ් විසින් නිර්මාණය කරපු පළවෙනිම ප්‍රින්ට් එක අපි 1737 ප්‍රකාඩ් එක ලෙස හඳුන්වන්න පුළුවන්. මේ ප්‍රකාඩ් එක ප්‍රින්ට් කරන්න කලින් printing press එක introduce කරන්න කලින් මෙවැනි placards අතින් තමයි ලියලා තිබ්බේ. So මේ දැන්වීම මුද්‍රණය කිරීමට පෙර අතින් අත්තකුරු නිර්මාණය කරන ලදී. So එවකට ලංකාවේ බහුලව භාවිතා වූ පුස්කොළ පොත් සම්ප්‍රදායෙන් වෙනස් වූ මෙම කඩදාසි කොළ වල අකුරු ලිවීම මේ කාලයේදී අපිට වෙනසක් වුණා කියලා කියන්න පුළුවන්. එතකොට අපි දකිනවා කඩදාසි භාවිතය අකුරු කඩදාසි මත ලිවීම ආරම්භ වීමත් මේ කාලේදී අපිට නෝට් ඩවුන් කරන්න පුළුවන් දෙයක්. ඒත් දැන් අපි ඒ කාලේ තියෙන අකුරු සහ පුස්කොළ පොත්වල අකුරු අතර ශෛලියේ ලොකු වෙනසක් අපි දකින්නේ නැහැ. එම නිසා මේ පරිශ්‍රණයේ ආරම්භය වන්නේ මම ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සංරක්ෂිත ලේඛන ගොමුවකට යොමු වෙනවා. මේකෙදි ප්ලකාඩ්ස් 67ක් මට හම්බ වෙනවා. ඒ අතර ඩච්, තමිල්, සිංහල මුද්‍රිත සහ අතින් ලියපු ඩොකියුමන්ට්ස් දකින්න හම්බ වෙනවා. මේ අතරින් අතින් ලියූ සිංහල පිටපත් 15ව මම පළවෙනියම නිරීක්ෂණය කරන්න පටන් ගත්තා. පසුව ඒවා අත්තකුරු කාණ්ඩ දෙකකට වෙන් කරා. මොකද ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් එක වගේ අත්තකුරු මේ වගේ ලියන්න ඉන්නේ පුද්ගලයන් දෙන්නෙක් හැටියට. දෙන්නෙක්ගේ අකුරු ශෛලියවල් දෙකක් ගැන තමයි මට හොයන්න පටන් ගත්තේ සහ මේ දෙන්නගේ අකුරු තමයි අපි වැඩිපුරම මේ කාණ්ඩේ දකින්න පුළුවන් වෙන්නේ. So මේක බොහෝ දුරට අපි හිතනවා that this would have been an inspiration. postcard කියන ඒ hypothesis එක උඩ තමයි මේ research එක මම කරේ. එතකොට අපි බැලුවොත් ඒවායේ දැන් ඒ handwritings එක මම calligraphy කියන වචන පාවිච්චි කරා. calligraphic style A සහ B ලෙස නම් කර එයට අදාළ නිරීක්ෂණය කරන්න පුළුවන් හොඳ placards දෙක බැගින් තෝරගත්තා. පසුව ඒ placard වල තියෙන අකුරු නැත්නම් ස්කාඩ්ගේ අකුරු සාම්පලය බැගින් මම අත්තකුරු නිරීක්ෂණයට ගත්තා. So ඒ අතරතුරේ අපිට හොයාගන්න පුළුවන් අනිත් දේ තමයි ඒ කාලේ භාවිතා නොවූ අකුරු කාණ්ඩයකුත් අපිට හම්බ වෙනවා සහ මේ කාලේ පාවිච්චි නොවූ අකුරු කාණ්ඩයකුත් අපිට හම්බ වෙනවා. මේක හැම අකුරක්ම නිරීක්ෂණය කරන්න බැරි නිසා මම අකුරු 10කට ලිමිට් කරා. ඒකට උදාහරණයක් ලෙස ස්ටයිල් A සහ ස්ටයිල් B එකෙන් එක අකුරකින් තැන් වලින් එකම අකුර තැන් 5කින් ගන්න පුළුවන් අකුරු ටේබල් වගුගත කරා. So එතකොට මොකද අත් අකුර ලියන විදිහ අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒත් ලොකු වෙනසක් ඇතිද නැතිද කියන එක හොයා ගැනීම සඳහා එක අකුරක් එකම ප්ලකාඩ් එකෙන් අකුර තැන් 5කින් මම samples එළියට ගත්තා. So ඉන්පසුව අපි අකුර මං නිරූපණය කරා. ඒත් මේකේ විශේෂත්වය වුණේ මේ අකුර අද ලියන ආකාරයට ලියන්නේ නැති නිසා මේ අකුරේ ආබාධිත ගතියක් මට දකින්න පුළුවන් වුණා. So මේ නිසා මේ අකුර නැවතත් නිගමනයට මම ලක් කරා. So එතකොට අපි දකිනවා අකුරු ලිවීමේදී තීන්ත බොඳ වූ තැන්. දැන් අපි මේ samples හොඳට focus කරලා බැලුවාම අපිට හම්බ වෙනවා අකුරු වල සමහර තැන්වල තීන්ත බොඳ වීම ස්ථාන තිබීම. ඒතර මේ නිගමනයට එන්න පුළුවන් මේ
මේ පෑන එසවීම සහ පෑන නතරවීමේ විලාසය පෑන ඕවලැප් වෙන හේතු මත මේ ඉන්ක් ට්‍රැප් සහ ඉන්ක් බ්ලොට්ස් කියන කාණ්ඩ දෙකකට අපි මේ අකුරු අධ්‍යයනයෙන් තේරුම් ගත්තා. උදාහරණයක් ලෙස ආයන්න මේක උදාහරණයක් මේ අපිට මේ තින්ත ඉන්ක් බ්ලොට්ස් සහ ඉන්ක් ට්‍රැප්ස් අපිට හොයාගන්න බැරි වුණාම මං කරේ ඒවා ෆොටෝෂොප් software එක හරහා අපි white level එක වැඩි කරලා වැඩිපුර ink එකතු වෙලා තියෙන තැන ink blot එක හැටියට තේරුම් ගන්නවා. එතකොට ඒ වගේ අපිට තේරුම් ගන්න බැරි තැන් මේ විදිහට අධ්‍යයනය කරන අතරතුරේ අපිට හොයාගන්න පුළුවන් වෙනවා හරි මේ අකුරේ යම් යම් තැන්වල මේ විදිහට blots ඇති වෙන්න පුළුවන් කියලා. So අපි දැන් උදාහරණයක් ලෙස ආයන්න තීන්ත බොදව ස්ථාන 3ක් අපිට හම්බ වෙනවා. පළවෙනි එක ආයන්න ඉහ නැත්නම් ඇහැ නිර්මාණයයි මෙහි ink traps දෙකක් තියෙනවා. එතකොට මේ ink traps දෙක ඇති වෙන්නේ ink එක පෑන ඕවර්ලැප් වීමෙන් කියන එක අපි හොයාගත්තා. දෙවැනි එක තමයි ආයන්නේ ස්ටෙම් එක නැත්නම් ලූප් එක ඇඳීමයි. එතකොට මෙතන ink traps 3ක් අපි දකිනවා. එසේම ඕවර්ලැප් වීම හෙවත් ඕවර්ලැප් වීමට හේතුව තේරුම් අරගෙන මේ නැවතත් නිරූපණය කරනවා. අපි ඇත්තටම අකුර දිහා බලනකොට අපිට හරි අමාරුයි තේරුම් ගන්න පෑන කොයි අතරද කැරකිලා තියෙන්නේ කියන එක. ඒ වුණාට ඒක දෙතුන් සැරයක්ම අපි නිරූපණය කිරීමෙන් අපිට හොයාගන්න පුළුවන් වෙනවා මේකට වෙලා අකුර කොයි විදිහටද ස්ට්‍රෝක් එක කොයි අතරද කැරකිලා තියෙන්නේ කියලා. එතකොට මෙලෙස නිරූපණය ආයන්නේ බාහුව නැතුව මේ ස්ටෙම් එක ලියන ආකාරය අපිට හොයාගන්න පුළුවන් වුණා. So අපිට මෙහෙම බැලුවොත් මෙන්න මේ අන්තිම විෂුවල් එකෙන් අපිට හොයාගන්න පුළුවන් ආයන්න ලියපු ආකාරය. තුන්වෙනි නිගමනය තමයි ආයන්නේ ලූප් එක නැතහොත් ලූප් එක නිරූපණය කිරීම. මෙතනත් අපි දකිනවා ink traps සහ ink blots එකතු වීම. එතකොට මෙහි ප්‍රතිඵලයක් ලෙස අපිට මොකක්ද වෙන්නේ අපි මේක තේරුම් ගත්තයින් පස්සේ මේ හැම කොටසම තේරුම් ගත්තයින් පස්සේ අර ඉස්සෙල්ලා තිබ්බ ආවාදික අකුරට අමතරව අපිට සංවර ලස්සන අකුරක් නිරූපණය කරගන්න පුළුවන් වුණා. දැන් අපි අකුරු ලියන විදිය දන්න නිසා අපි ස්කාඩ්ගේ අකුරු සමග සංසන්දනය කරන්න පටන් ගන්නවා. එතකොට අපි දකිනවා මේ ඇහැ අකුරු වල තියෙන ඇහැ ඉසෙට් අකුරක ස්වරූපයක් ගන්න එක. So ඒක ක්ලියර් කරගන්න අපිට දැන් අවශ්‍යතාවයක් තිබ්බා. ඒක නිසා අපි නැවතත් අකුරු ලේඛකයෙකු අපි ඒ කාලේ හිටපු ලේඛකයෙකු විසින් ලියන වේගයෙන් ලියා ඉදිරිපත් කළා. එවිට අපිට තේරුම් ගියා ආයන්නේ ඇහැ ඉසෙට් අකුර ස්වරූපයෙන් ලිවීම ඇතිවන්නේ වේගය මතයි. So මේ අකුරු ලිවීමේ සම්ප්‍රදායට දැනුමක් නොමැතිව ස්කාඩ් ඔහු දැකපු අත් අකුරු ප්‍රතිනිරූපණය කර ඇති බව අපිට නිගමනයකට එන්න පුළුවන් වුණා. So මෙලෙස පුරාණ වටිනාකමකින් යුතු නැතහොත් ලංකාවේ පැරණිතම මුද්‍රණ ක්‍රමය ලෙස සලකන මේ සාක්ෂි අපේ පුරාවිද්‍යාත්මක පමණක් නොව ටයිපෝග්‍රැෆික් වටිනාකමකින් යුතුව නිරීක්ෂණය කිරීම මගින් අලුත් දැනුමක් අප ලංකාවට පමණක් නොව ලෝකයේ සෑම දෙනෙකුටම අපිට මේක දෙන්න පුළුවන් වුණා. So අන්තිමට අපිට තේරුම් ගියේ මේ හැම මේකේ ප්‍රතිඵලයක් ලෙස අපිට සිංහල අකුරු ලියු ආකාරත් සහ ඒවායේ නිරූපණය කරන විදිහත් අපිට අලුත් සොයා ගැනීම ලෙස නෝට් ඩවුන් කරන්න පුළුවන්. So මේකත් එක්ක මං මගේ දේශනය අවසන් කරනවා. Thank you very much.
Thank you very much for a very interesting lecture. I open for questions. One question, can you hear me? Yes, I can hear you. One question I wanted to ask, does anybody know where the location of the original press was in Wolfendal? Yes, so okay, sorry, I have the slide. I couldn't find the map for you, but so we have proof that the first print, the press was located between, let me tell you, between Bailey Street and Chatham Street in Fort. So this was around the first, that was in 1932. And then it was shifted to opposite of the President's House. I'm sorry, ignore the spelling mistake there. President's House, which is the former Queen's House. So this is also during the first two changing of the locations happened during the Dutch period. And then the location completely changes in 1911 with this, when it shifts to Borella under the British rule. So that is where the GPO is? That's what Dr. Kularatna had identified it as the location being that. Thank you. So hopefully when we renovate the GPO to a museum, we can have a printing press also inside it. That will be really good, yes. Madam, is there any link with this press history with the Gall Printers Hotel printer? There is a hotel called Gall Fort Printers. Yeah. Inside that there is a big printing machine. So I don't know what's the link and what's the history or heritage behind that. Do you have any idea about it? Yes, so the restaurant is definitely nothing to do with the press, but the symbolic meaning of having the press in Gaul is actually the press now after the Dutch. It goes to the hands of the British, and thereafter, somewhere around the 1800s, early 1800s, we see the locals actually taking over the printing presses. So one of it was also because the Buddhism was being criticized through books, and this was something that was not acceptable by the majority of the Sri Lankans. And therefore, what they did is they spoke back through by printing materials that was against what they were saying. So one of the early printers, or the initial printing press, the Buddhist printing press, was found in Gaul. So that is the reason why it's a very it has a symbolic meaning as well. But I don't know if it is the original press, but it's definitely quite a close resemble of it, because it was definitely the same type of press that was used during the time. සුමන්ත්‍රී මම දනේෂ්. දනේෂ්. ඔව් පළවෙනි ප්‍රෙස් එක මේ අපි කියන ඩච් ප්‍රෙස් එක බ්‍රිටිෂ් අයට ට්‍රාන්ස්ෆර් වුණාට පස්සේ නේද ඔබ කියපු තැන්වල ප්‍රෙස් එක තිබුණේ? පළවෙනි දෙක හැර දනේෂ් අන්තිම එක විතරයි අමාරු වෙන්නේ. මොකද මේ අර ස්කාඩ්ගේ පළවෙනි ඔය අකුරු නිර්මාණය පටන් ගන්නකොට වෙන්නේ එයා ආමරි එකේ තිබ්බ නිසා. සෝ එතනන් ඔය ගන් පවුඩර් සහ ඒ හේතු මත ඒ ප්‍රෙස් එක එතනින් අයින් කරා කියන එක තමයි කියන්නේ.
ඊට පස්සේ තමයි ඔය මේ මුද්‍රණාලය ප්‍රෙසිඩන්ට්ස් හවුස් එක ළඟට ගියන්නේ. ඒ වුණාට ලොකුම වෙනස්කම වෙන්නේ ඇත්තටම ඔය මේ 1900 ගණන් වල අන්තිම මුල් කාලේ ඒකයි. පළවෙනි දෙක මන් දැනුවත් ඒ කියන්නේ මම ඇත්තටම කෝට් කරන්නේ ඩොක්ටර් කුලරත්නගේ රිසර්ච් එක උඩයි. ඒකෙදි ඩොක්ටර් කුලරත්න කියන්නේ ඒක බොහෝදුරට කියන්නේ බොහෝදුරට නෙමෙයි ඒ පළවෙනි දෙකම අපි දකින්නේ ඩච් පීරියඩ් එක ඇතුළත කියලා. හරි. මොකද මේ ස්ක්‍රීන්ගේ පළවෙනි 1900 මැප් එකේ කොළඹ පොතේ ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ තමයි ගවර්න්මන්ට් ප්‍රෙස් එක මාක් කරලා තියෙන්නේ. කවදාද කොයි කාලෙද? 1901. කොටුවේද මාක් කරලා තියෙන්නේ? මම ඔන්න ස්ලයිඩ් එක පෙන්නන්නම්. right. Yes. So Prince Street is where the current Dutch museum is. No, so this was between Chatham Street and Bailey Street. Bailey Street is actually මුදලිගේ මාවත. මුදලිගේ මාවත. එනවද? ඔව්. මෙතන GOH එක තියෙන චතුරස්‍රයේ මුදලිගේ මාවත. ඔව්. අද මුදලිගේ මාවතනේ. ඔව් අද මුදලිගේ. ඉන්ගේ කොළඹ පොතේ තියෙන සිතියම 1901. Okay. Thank you, Danesh, මේක ෂෙයා කරාට. Okay. හරි අපි දැන් මේ ජෙනරල් පෝස්ට් ඔෆිස් කියන තැන නේද? ඒ කියන්නේ ඉස්සෙල්ලාම ඒක ඉස්සරහා පාරේ අනිත් ප්‍රින්ස් ස්ට්‍රීට් එක අනිත් පැත්තේ. ඒ කියන්නේ ජෙනරල් පෝස්ට් ඔෆිස් එක මුණ දාන්නේ ප්‍රෙසිඩන්ට් ස්ට්‍රීට් එකට නේද මුදිත? ඔව්. ඔව් ඒ පැත්තේ නෙමේ සයිඩ් ජෙනරල් GPO එකේ දකුණු අත පැත්තේ. ඒකෙදි ඕකේ දැන් අපි ඔය මේ මුද්‍රණාලේ කොටස් 3කට වගේ කඩලා තියෙනවා මම හිතන්නේ. ඒකේ ඒ මොනවාද ඩොක්ටර් කුලරත්නගේ පොතේ නයි මැප් එකක් දාලා තිබ්බා. thank you Danesh මේක කියන්නේ අලුත් ඒක අපිට ඇත්තටම සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඒකම බලන්න 1903 මැප් එකක් තියෙනවා මේක තවදුරටත් තහවුරු කරගන්න පුළුවන් වෙයි ආකයිව්ස් එකේ 1903 කොළඹ නගරේ ගොඩක් විශාල පරිමාණයේ සිටියම. හරි. thank you. තව ටිකක් එකතු කරලා 1891 දී 1991 දී තමයි GPO එක මේ තියෙන තැන ගොඩනගන්නේ. 1995 වෙනකොට සම්පූර්ණ කරලා තියෙනවා. එතකොට ඒ ස්ථානයේ එතන කිසියම් ගොඩනැගිල්ලක් තිබුණා 891 වෙනකොට තිබුණා කියන එක තිබුණා. නමුත් ඒක තැන් දෙකක සඳහන් වෙනවා කොළඹ ලයිබ්‍රරි කියන එක තමයි එතන තිබුණේ කියලා. يعني GPO එක හදන්න ඉස්සෙල්ලා එතන තිබිච්ච ගොඩනැගිල්ල කොළඹ ලයිබ්‍රරි. ඒලුවත් වේට් එක නැත්තම් NWJ මුදලිගාමත කියන එකේ ටිප්ස් එම දැනටත් තියෙනවා ඩච් බිල්ඩින් එක තිබිච්ච ඩච් බිල්ඩින් එක සලකුණු තියෙනවා ඒ වර්ෂ කොටලා තියෙනවා ඒ කීප් එතන තියෙනවා දෙකක් ඒ සලකුණු දෙකක් අනිත් පැත්තේ තියෙන සබාර කියන කියෝ එක පිටිපස්සේ තියෙන දැනට තියෙන පැරණිම බිල්ඩින් සිවිල් ඒවියේෂන් ඩිපාර්ට්මන්ට් එකේ තියෙන ගොඩනැගිල්ලක් තියෙන්නේ ඒක තමයි දැනට තියෙන ඒ හරි තියෙන පැරණි ගොඩනැගිල්ල එකක් තියෙන්නේ මේ අය බලනකොට ඔතන පිහිටීම කියන එක නමුත් අනිවාර්යයෙන්ම 891 වෙනකොට මුදිත ඇහෙන්නේ මේ මෙතන ස්ථානයේ මත හදන්නේ 1891 වෙනකොට
sorry 1891 වෙනකොට මොකදද? ඇහෙනවද? දැන් GPO එක හදන්න පටන් ගත්තා. right right එතකොට okay. 1991 වෙනකොට මෙතන ඊට පෙර තිබුණාද කියන එක තමයි බලන්න ඕනේ. හැබැයි දැනට තියෙන වාර්තා අනුව තියෙන 891 දී මේ GPO එක හදන ගොඩනැගිල්ල GPO එක හදන්න යනකොට තිබිච්ච ගොඩනැගිල්ල කිවත් කරනවා. ඒ ගොඩනැගිල්ල තමයි කොළඹ ලයිබ්‍රරි කියන එක. එතන. ඉතින් ඒත් එක්ක පිටිපස්සට යනකන් තියෙන ඒවා තමයි පරීක්ෂා කරලා බලන්න වෙන්නේ සිතියම් ආශ්‍රයෙන්. ඔය ධනේෂ් ඒක ඇත්ත මේ ඊට පෙර තියෙන යමක් සහ ඒවා. ඔව් ධනේෂ්. ඔව් ඒකේ එකම මුදිත මේ ඔබ්සර්වර් එක මම හිතන්නේ තියෙන්නේ බේලි ස්ට්‍රීට් එකේ. ඒගොල්ලන්ගේ වෙනම ප්‍රෙස් එකක් තිබුණා මම. ඔව් හරි. ඒක ගැන වාර්තා තියෙනවා. මේ සිතියමෙත් ඒක තියෙනවා. අනික අර ගවර්න්මන්ට් ප්‍රෙස් එක තියෙන චතුරස්‍රය ගත්තොත් ඒ කියන්නේ එක පැත්තකින් GOH එක සෙන්ට් පීටර්ස් චර්ච් එක අනිත් පැත්තෙන් ප්‍රින්ස් ස්ට්‍රීට් එක තියෙන චතුරස්‍රය ගත්තොත් මේ ඒකේ තමයි සෙක්‍රටේරියට් බිල්ඩින් එක තියෙන්නේ. ඒ චතුරස්‍රය තුල. හරි. ඔව්. 1800 වලක 920 ගණන් වෙනකම්. ඒ කියන්නේ අපේ ලේකම් ඊඥානුව ඇත්තටම වැඩිටක් තියෙයි ඒ ප්‍රදේශයේම සමීපයේම ධනේෂ් මේ අනුව අපිට ඇත්තටම නිගමනය වුණා කියන එක ගැන. ඔව්. අපිට මුදිත තව පුළුවන් සාකච්ඡා කරන්න ඉදිරිපත් කරන්න. ඔව්. මේ මම ඇහෙනවද? ඔව්. මාගේ නම සඳහන් කරා නම් පොඩ්ඩක්. මම පුංචි ඒවා කාසිසංගමේ නිමිස්මැටික් සොසයිටි එකේ මේ ඔක්කොම මුද්‍රණාල රජය ඒ කාලේ පාලකයින් සතුව තිබුණේ. පළවෙනි සිංහල නැත්නම් ලාංකික මුද්‍රණාලය කොයි දවස්වලද කියලා දවසක් තියෙනවද? So අපිට ඇත්තටම okay printing history එක බලනකොට it starts off with the Dutch having full authority over the printing press. It is, and then thereafter, with the transition of the political change, there was a smooth transition. That's the record we have. So there was no conflict between the printers. So it was taken over by the British, and thereafter what happens there is with the British coming in, they also gave the power of to worship in the sense we see a large number of missionaries coming to Sri Lanka as soon as the British comes into power. So so with them we started seeing the arrival of different types of press, starting with the Wesleyan missionary presses, which is found in 2 locations in Sri Lanka at the time. And then thereafter, this actually comes into light. We call this the Buddhist revival time, somewhere around the 1860s. This was the time where people who had money started buying the presses from these missionary presses, because they were also now the duration of these presses were also not long due. One was because of the maintenance. So therefore there were places where they had to let go their presses. And meanwhile, I think one of the key things what I wanted to mention is now all this what we're talking is with the data that we have. I mean, records written in most probably administrative documents, but whereas what happened in the society is rarely documented. But we do have places where there were thefts in the printery of stealing types, these steel typefaces, proving to us that there were other presses in Sri Lanka, but it was actually
conducted not in from a very public manner, but in a very closed atmosphere. So, but I think the question that the question that you asked, the revival happened somewhere around the 1860s, and when the printing press comes into the hands of a majority of the Buddhists in the country. 1870s or 1970s? 1860s. Mantri Kavan, my interest in this is a lot is in the currency notes, which were printed in 1785 to 1806 in the Dutch press. At that time, were there other presses? Because we have recognized the typeface to be similar to the Dutch press. So in that 1785 to 1806 time period, that was the only press? Yeah, that was the only press. But there is proof that there would have been another press, in the sense a machine, but it was inside the press. So there were, because nobody wanted a press, there was no need for a press. So till even after the British, so we see the first a different type of a press coming in only with the missionaries, not before that. So yes, that is the British era, yes. So the currency note that you're talking about is definitely printed locally. And yes, I've seen the currency note. That is, it contains cards typeface, which also, another thing, even though this designing took a long time, we also can identify the typeface having 3 sizes. So even the first print itself, we see a large typeface of the same thing. And then we have the body text in the first few prints, and thereafter in the Bibles, we see the 3rd variation. So in general, during the Dutch period, it's the same style. The style is the same, sizes varies. So therefore, they call it 3 different types. But from a typographer point of view, I would say it's just the same font or typeface in 3 different styles. The next shape or the style comes in 1815, which is again under the British rule, which is supposed to have been casted in Sampur. So it is also with the publication of the Sampur Bible, this typeface comes in, and it's a beautiful letter itself. And whereas they have that, those characters have a lot of similarity with the Olaleaf letter forms as well. So it's quite interesting, because we can see that the British had actually, gone back into observing the written styles and then adapted it to their font. So you said that the original Sinhala characters were on wooden font, wooden typeface. Yes. So by the end of the century, 1760s, would have been lead fonts. Do you know? 1716, no. 1790s, right? 1790s is steel. So we don't. So straight after 1737, everything becomes steel. The wood block also, the wood type is a complete rip-off of the Olaleaf letter itself. So it's really beautiful. So it is a wood block, because so there are, as typographers, we also can do this scientific study on identifying typefaces or type prints. So as a result of the edges being a bit more how would you say, not clean, also proves that it is the first letter, Sinhala letter printed were wood block, and thereafter comes in one that was printed in Sri Lanka were metal, in the sense lead. So yeah, so we have been very limited with a lot of
styles because we were using the same thing. So most probably this card's letter had been reproduced through the punches, and use of the matrices would have continued for a long time. So they would have been recasting the letters. So therefore, they have been quite happy because, especially at that time, it was a big deal to have 3 different variations. So if you wanted to use large tech or large typefaces, they would use that. And even the first book, which is identified in 1737, is a composition is completely made out of the large typeface, which is around 18 points in today's use. And if I remember right, yeah, it's 18 points. Are there any of these printers, are there any of these printers are available now, at least in typing format? Well, sadly, there are no printers, including no machines either. So now this movable, as soon as this movable type actually changes, we go through a phase called the hot metal composing style. So the movable type falls into something called the cold metal composing style because the lead is already cold when we are composing. Hot metal type composing is a time where we had linotypes or monotype, which is like a keyboard. You press this is mainly used in the printing presses, publishing industry, especially newspaper publishing industry, where you, with the type, with the click of a key, metal was getting casted instantly. So this was called hot metal printing. So these machines are quite unique because this is a technology brought in from the US as well as from London, because both companies are from the 2 countries. But sadly, most of these, I couldn't find a single monotype machine in Sri Lanka, except there is one at this place. It's JD Printing. They have a sample of a monotype machine, which is not singular but Tamil. But at least looking at them, we can understand how the keyboards look and how it worked. But nevertheless, so how we as typographers survive is we look at the same technology that had been used in other countries and we try to compare it and understand how it had been, it would have been in Sri Lanka. So the oldest, to answer what you just asked question, was this type of printing presses had survived if it was either because it was solid lead. So that is why I think this the Goal printers restaurant has one of them. So those are the presses that are available, but there are presses that had like gone in like which we would never have seen, but had been just sold in for junk. Actually, it's more in for the value of lead metal itself. value. Yeah, metal. Very sad, but we've been actually blessed to have given a space at the W.A. Silva Museum, is mainly because we have been able to, there are few machines that are available there, and we are trying to get them into working condition, including we also, somewhere around the 1900s, we go through a transition of newspapers using large wood blocks. So even for movie posters, they have used these wood blocks, but they were also been sold or thrown in as firewood. But we have been able to
save a few. So we are hoping that, and also now that we also will be able to reproduce some of them for future, for the establishment of this future field. So yeah. Sorry. Yeah. There is a printer in a temple which is supposed to a temple at Gaul, about 20 kilometers from Gaul, called Kataluwa Rangalla Vihara. Actually, it is still there, and it is true that it is told that all Buddhist newspapers, not newspapers really, something like that were printed. It was started in 1870s, it seems. Most probably. So yes, the Kataluwa temple printing press was the interesting thing about it is it's very hard to go there. The temple has a lot of restrictions to enter, but again, but from the same temple we managed to also get the first printed newspaper. Yeah. So that was in 1860, which we believe was printed there. Yeah, that's right. So there's no problem of going there. It's next to my town. I will go there again as soon as this. It's lovely to see these places, especially because and sad also at the same time, because they don't see not everybody sees the value of it. So but we do our best to somehow make sure that this is left, at least the knowledge is being transferred. I know a printer who used this till the middle of the 1990s. He actually, I got a few souvenirs printed when I was in the university. In the late 60s, a gentleman named Jayanta Balasurya. He had a press called Gendra Printing Works in Slave Island, Union Place. And I can still remember seeing the types being formatted and printed. I got a couple of books printed there, and I put him in contact with Pathum, and I think they were communicating with each other. And he's I think the last person I know who actually used this type font, and then he retired and left the building, I think about 10 years ago. But he had a lot of the printers, and I think he is a good person to get help from. I have spoken to him for starting up the press in W.A. De Silva. Okay, super, Dr. Kavan. I'll get in touch with Pathum also regarding this. So maybe we can, gather more data on this. Are there any more questions? Okay. මන්ත්‍රී මේ ප්‍රශ්න දෙකක් තියෙනවා මට මතු කරන්න. එකක් තමයි මේ සිංහල අකුරු වල ඔබතුමී කිව්වා මේ සිංහල අකුරු වල මුල් කාලෙදී පුස්කොළ අක්ෂර මාලාවම තමයි භාවිතා කරේ කියලා. ඒක තවදුරටත් විකාශනය කරමින් නොගියේ ඇයි කියන එක පිළිබඳ සම්පූර්ණ සාධක තියෙනවද? නැත්නම් ඒක මාරු කරන්න යන්නේ බටහිර අක්ෂර මාලාවට සම්බන්ධවීමක් හෝ ඒ වගේ ඒක ප්‍රතිඵලයක් වශයෙන්ද කියන එක පිළිබඳව මොකක් හරි අදහසක්? මුදිත මෙහෙම ඇත්තටම අපි ඒ ලංකාවේ පුස්කොළ පොතේ පාවිච්චි කරන අකුරු يعني වැල් අකුරු වශයෙන් අපිට කොටස් කරන්න පුළුවන්. ඒකේ අනිත් එක සහ අපි ලොකුවට රිසර්ච් නොකරපු ඒරියා එකක් තමයි මේක. ඒත් අපි දන්නවා මේ සිංහල අක්ෂර ඔය පුස්කොළ පොත්වල අක්ෂර ಜಾති 4ක් තිබ්බා කියලා. සිංහ කාක හස්ති සහ සිංහ කාක හස්ති සහ
හංස හැටියට. එතකොට ඒ හතර කියන්නේ අපි ගෲප් කරන්නේ ඒකේ තියෙන මේ ලියලා තියෙන විදිහ අනුව. So ඒකෙත් අපි තව දෙයක් අපි මේ සාකච්ඡාවට අමතරව කතා කරන්න ඕන දෙයක් තමයි අපේ ඔය කැලිග්‍රෆි කියන එක අපි කතා කරන්නේ නැති වුණාට අපේ ඒ පුස්කොළේ මොනවාද ලිවීමේ සම්ප්‍රදායේදී අපි මම විශ්වාස කරනවා වෙනම කියන්නේ academic locations තිබිලා තියෙනවා මෙහෙම ලියන්නේ කොහොමද කියන එක. නැත්තම් මේ වගේ අපිට කොටස් කරන්නත් බෑ අක්ෂර ඒක සහ දැන් අපි කියන ප්‍රශ්නෙට ගියොත් ඒ අකුරු ඇයි ඉස්සරහට යන්නේ නැත්තේ හේතුව ඉස්සලාම අපේ මේ මුද්‍රණ යන්ත්‍රයට අපිට අවශ්‍ය වෙන්නේ තනි අකුරක්. ඒතකොට තනි අකුරේ කෑලි ඊළඟ අකුරට වදින විදිහට අපිට ඩිසයින් කරොත් අපිට යන ලෙල් ප්‍රමාණය වැඩි වෙනවා සහ ඒක නිර්මාණය කරන්නත් අමාරුයි. So මම හිතන්නේ ඒ දැනුම දැන් ඔය පළවෙනියටම රුවෙල්ගේ පොතේ තියෙන අකුර වුඩ් බ්ලොක් වලින් කරන්න ඇත්තෙත් එක හේතුවක් ඒ කාබ් කරපු පුද්ගලයා දන්නේ නැතුව ඇති මේ ස්ට්‍රෝක් එක කොච්චර දිගට ඈත් වෙන්නේ ඩෙකරේටිව් එලිමන්ට් එකක් නිසා. නැත්තම් වෙන හේතුවක් කියන්නේ මම දැන් දකින විදිය ඒ වුණාට ඒ කාලේ අකුර ඇත්තටම ඒ විදිහට ඩෙකරේටිව් එලිමන්ට් එකක් හැටියට දිග කියන්නේ ස්ට්‍රෝක් එක ඊළඟ අකුරට වදින විදිහට තමයි හැදිලා තියෙන්නේ. So එතකොට අපිට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි movable type වෙච්ච ගමන් අපිට මේ අකුර ඔය වල් අකුරු විදිහට පාවිච්චි කරන්න බෑ. ඒ වුණාට ඕකට උදාහරණයක් කියන්නේ අපි සෑහෙන කලක දැන් even මේ ස්කාර්ඩ්ගේ අකුරු සෙට් එකෙත් අපිට දකින්න පුළුවන් conjunct glyphs හදලා තියෙනවා. ඒ කියන්නේ අකුරු මොකද අපි හල් කිරීම වෙනුවට අකුරු දෙකක් ගාවන සිරිතේ තමයි හිටිය බොහෝ දුරට මේ පුස්කොළ පොත් සම්ප්‍රදායේ. එතකොට ඒක ඒ වගේ දේවල් මේ printing movable type වලදීත් ගෙනල්ලා තියෙනවා. ඒ වුණාට ඉස්සරහට යනකොට දැන් keyboards වලින් type කරන්න යන කාලේ එනකොට ඒව තවදුරටත් නැති වෙනවා. මොකද ඒ keyboard එකට ඔච්චර අකුරු ප්‍රමාණයක් දාගන්න බැරි නිසා. ඒ වුණාට සෑහෙන කාලකට කියන්නේ දැනුත් ඊයන් අර අපි type cases දිහා බලනකොට අපිට හොයාගන්න පුළුවන් අඩුම ගානේ එක font එකකින් අපිට glyphs 800ත් 900ත් අතර ප්‍රමාණයක් තිබිලා තියෙනවා කියන එක. එතකොට සහ ඔය glyphs වලත් සෑහෙන මොනවාද අකුරු වලත් ඔය conjunct letters මැදි අකුරු කියන එක සෑහෙන පොපියුලර් ඔය මේ ඒක කියන්නේ සිංහල ලිවීමේදී තියෙන ලොකු විශේෂ ලක්ෂණයක්. ඒ ලක්ෂණය අපිට ඇත්තටම නැති වෙන්නේ අර තනි අකුරට යන හේතුව මත. මම හිතනවා මම මොදිත අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නා කියන. ඒකෙන් තව දිග්වයක් තියෙනවා මට දැන් ඔබතුමී කිව්වා විදිහට මේ 708 දී රොයල්ගේ පොත මුද්‍රණය කරනකොට අකුරු මුද්‍රණය කරන්නේ ඒක ඇම්ස්ටර්ඩෑම් වලදී මුද්‍රණය කරලා කියලා තමයි තියෙන්නේ. නමුත් ඒ ගැන මොනවා හරි ඩච් රෙකෝඩ්ස් තියෙනවද මේ පොත් කොහොමද මුද්‍රණය කරේ, මේ අකුරු කොහොමද රටාව ගත්තේ, නැත්නම් අකුරු කපන්න මූලික කරගත්තේ කොහොමද ආදි වශයෙන් මොනවා හරි තොරතුරු තියෙනවද? එහෙමනම් මට හම් වෙලා නැහැ. ඒ වුණාට ඒ අකුරු ටික අපිට මේ ඔබ්සර්ව් කරොත් අපිට ඒ ඔය කියන දෙයට මේ උත්තරයක් හොයාගන්න පුළුවන්. අපි කවුරුත් කරලා නැති එක තමයි තියෙන්නේ. sorry මම පුංචි ආයේ කොහොමත් අපේ පැරණි සෙල් ලිපි වල පැරණි නෙමෙයි අපේ කිසිම සෙල් ලිපියක මම දන්න තරමින් සා සීගිරි කී වල අපේ අක්ෂර බැඳිලා නැහැ කොහෙවත්. අපි වෙන්න තිබ්බේ ඒක අපි අය පරතරයට ගියයි කියලා හිතන්න පුළුවන් සමහරවිට. ඔව් කියන්න බෑ. කොහොමත් ඒක තමයි අක්ෂරවල විකාශයක් තියෙන හැම වෙලාවෙම. දැන් මම රිසර්ච් එක කරන වෙලාවෙදී ගොඩක් අය මගෙන් අහුව ලොකුම කියන්නේ හැමෝම අහන්නේ ඇයි අක්ෂරවල විකාශයක්
ඇත්තටම තියනවාද අය ඔච්චර දෙයක් කරන්න දෙයක් තියනවාද කියන එක. ඒ වුණාට ඇත්තටම print එකේදී උනත් අපි මේ print එකේ වෙනස්කම් වලදී දැන් උනත් අපි දකිනවා ලොකු වෙනස්කම් රාශියක් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අකුරට වෙනස්කම් වෙනවා. ඒක අපි හිතන්නේ මොකද අපි ඒව පාවිච්චි කරන නිසා. දැන් අපි උදාහරණයක් ලෙස ගත්තොත් අපි මේ year 1 පොත්වල සිංහල පොත්වල අපි ළමයින්ට බලන්න දෙන අකුර ඒකේ කියන්නේ ලියන අකුරට කිසිම සම්බන්ධයක් නැති අකුරක් තමයි ඒ පොත් print වෙලා තියෙන්නේ. so එතකොට so ඒ අතරත් ලොකු ගැටණයක් තියෙනවා. ඉතින් ඇත්තටම මොකද්ද හරි සිංහල අකුර කියන එකත් එනවා. ඇත්තට සෑහෙන කලක යනකම් ඕක දැනන් හිටියෙත් නෑ කවුරුත්. ඒත් දැන් මගේ රිසර්ච් එකේදී මම ගත්තේ NIE එකෙන් එලියට දාපු ඒ කියන්නේ 2005 ඒගොල්ලන් පබ්ලිෂ් කරන ඩොකියුමන්ට් එකෙන් තමයි මම කියන්නේ මේක තමයි හරි අකුර කියන එක. මොකද එතෙක් කල් කවුරුත් කියලා නෑ සිංහල අකුර කියන්නේ මේ වගේ මේ වගේ ලක්ෂණ තියෙන අකුරු සෙට් එකක් කියලා. එතකොට actually මගේ PhD එකෙන්නුත් මම විශේෂයෙන්ම කරෙත් ඒකයි how do you define a sinhala letter. so මේ අකුරු වල ඒ අණු කොටස් අයින් කරලා අපිට අකුර කියවන්න පුළුවන් නම් එතන අඩුපාඩුවක් නැහැ. ඒත් එහෙනම් එතකොට අපි හරියට මේ අණු කොටස් මොනවද කියලා දැනගත්තොත් අපිට කියන්න පුළුවන් මේ කියන්නේ ඔය දැන් මිස්ටර් පුංචේවා කියපු කතන්දරය එක අපිට සංසන්දනය කරන්න පුළුවන් මේ කාලේ මේ විදිහේ ලක්ෂණ තිබ්බා මේ කාලේ මේ විදිහේ ලක්ෂණ තියෙනවා කියන එක. සහ දැන් අනිත් එක්ක මිස්ටර් පුංචේවා කියන අනිත් කතන්දරෙත් එක්ක දැන් ඔය පුස්කොළ පොතේ ඒක වෙනම it's a different style of writing. so ඒක නිසා ඒක වෙනම කාණ්ඩයකට වැටෙන්නත් පුළුවන්. ඒක නිසා ඒ අර බැඳි අකුරු කියන එක එන්නේ ලියන ශෛලියත් එක්ක. again still nobody has still done this type of research where we can compare and see, because we could actually come to a conclusion and understand if these 4 designs or 4 different styles that is being identified in the Ola Leaf manuscripts if they have a similarity. So if they do, that means yes, there is some sort of again we can come to a conclusion of what are the characteristics that you need to hold to identify a letter or a particular letter. So මම ප්‍රියන්ත මං හිතන්නේ යාපංග යුගයෙන් පස්සේ ඔය වැල් බවක් ආවා අකුරු වලට නුවර යුගයට එනකොට දැන් අපි නුවර යුගයේ පන්සල් වලට ගිහිල්ලා බලනකොට හුඟක් වෙලාවට දකින්නවා ඒ අකුරු බැඳිලා තියෙනවා. අපි දෙකල් දොරුව දඹුල්ල ඒ වගේ මං දැකපු විදියට එහෙම එකක් තියෙනවා. නුවර යුගයට එනකොට අර කියන්නේ 10 වෙනි සතවර්ෂයක පොළොන්නරුව පීරියඩ් එකට ඉස්සෙල්ලා ලියපු සෙල්ලිපි වල තිබ්බට වඩා වෙනස් වෙලා ඒක වැල්භාවයක් ඇති වෙනවා. යා පහුව ඉඳලා ඉස්සරහට එනවා. නුවර වෙනකොට ඒක ගොඩක් ස්ට්‍රෝං වුණා. ඒකෙදී අපි සිංහල අකුරේ එවලූෂන් එක ගත්තොත් දැන් අපි දන්න එක ඔය 7th century වලින් පස්සේ තමයි අපි ඇත්තටම ඔය වැල් බව නෙමෙයි ඇත්තටම වක්‍ර බව කියන එක ඇති වෙන්න පටන් ගන්නෙ. ඒකට ප්‍රොෆෙසර් පර්ණවිතාර්ණ කියන සහ ප්‍රොෆෙසර් පී ෆර්නෑන්ඩෝ දෙකක් කියනවා. එකක් පුස්කොළ පොත්වල අකුරු ලිවීමේදී ආරම්භයේදී අපි අර ග්‍රිඩ් එක කඩන්න ඕන නිසා අපි රවුමක් සහ ඇහැක් අකුරට ආවා කියන එක. සහ ඒ වුණාට ප්‍රොෆෙසර් පී කියන කතන්දරය අනුව අපිට මේ කාලේ වෙනකොට ලොකු පල්ලව ඉන්ෆ්ලුවන්ස් එකක් ඇති වෙනවා. එතකොට ශිලා ලිපි වලත් මේ අකුර රවුම් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වක්‍ර භාවය වැඩි වෙන්න පටන් ගන්න ඔය between 7th and 9th century කියන එක. එතකොට සිංහල අකුරේ විකාශය ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ සිංහල අකුරේ ගුණාංග පේන්න පටන් ගන්න ඔය කාල වකවානුවේ. ඊට කලින් අපි හිටියේ බ්‍රහමි ප්‍රාක්‍රිට් ඒ ස්ටේජ් එකේ. එතකොට බ්‍රහමි වල තිබ්බ රිජිඩ් අකුරු ඒ ෆීචර් එකෙන් අපි වෙන් වෙලා අපේ කියන
ගතියට එන්න පටන් ගන්න ඔය කාලවකවානුවේ. ඉතින් හරි ප්‍රියන්ත කියපු දේ හරියටම හරි. ඔය දැන් සිංහල අකුරේ විකාශය එතන අංග අපි දකින්න පටන් ගන්න ඒ කාලය තමයි. මත් අක්ෂර විකාශනය වෙන්න ඒ කියන්නේ එක ගණන අතර වෙන එකක් නෙමෙයි ජීවමාන භාෂාවකදී. ඒ අනිවාර්යයෙන්ම අක්ෂරවල රටාව වෙනස් වෙනවා. ඒක අපි කොතනදී මෙන්න මේ තැනදී වෙනවා මේ විදිහට වෙනවාද කියන එකට වඩා වැදගත් වෙනවා කොහොමද විකාශනය වීම සිද්ධ වීම කාලය ගැන කාලෙදී එක අක්ෂරයක නෝද අද වෙනකොට දැන් ශ්‍රීමතිය ලියන පුද්ගලයාගේ හැකියාවටයි අතින් වේගයයි ගොඩක් දේවල් වෙන ඉතින් මෙන්න මේක උඩ අක්ෂරවල විකාශනය සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මුද්‍රණය කරද්දී මුද්‍රණය කිරීම පිළිබඳව තමයි කොච්චර කාලය Mudita, you are breaking up. වනවාද කියේ අකුරු රටාවම මිස් මුදිත මට අන්තිමට ඇහුන්නේ නැහැ. මම කියන්න උත්සාහ කරේ ඇහෙනවද? මම කියන්න උත්සාහ කරේ සිග්නල් වල අවුලක් තියෙනවා මම හිතන්නේ මේ අක්ෂර විකාශනය තමයි මේකත් එක්කම අධ්‍යයනය කර යුතු ඊළඟ කාරණය මම හිතන්නේ අක්ෂරවල කොහොමද විකාශනය වෙන්නේ පස්සේ කොයි කාලෙද විකාශනය පිළිබඳ අපිට නම් තියෙන්නේ බොහොම කෙටි ඉතිහාසයක් බැලුවම නමුත් යුරෝපයේදී බැලුවම ඊට ටිකක් දීර්ඝ ඉතිහාසයකට යනවා නිසා. ඉතින් මෙන්න මේවත් එක්ක සංසන්දනය කරගන්න පුළුවන් නම් අපිට ඒක හරියටම හරි. ඒ කියන්නේ කරන්න ඩෙෆිනිට්ලි අපිට ඒක සංසන්දනය මම හිතන්නේ මේ සබ්ජෙක්ට් එක එස්ටැබ්ලිෂ් වීමත් සමගම අපිට ඒ පැත්තට යන්න පුළුවන්. මොකද දැන් මේ රිසර්ච් මේ PhD එකෙන් ඇත්තටම අපිට තිබ්බ ලොකුම කියන්නේ මේ ටයිපෝග්‍රැෆි කියන සබ්ජෙක්ට් එක කරන්න ඕන වුණාට මට ඒක ඉස්සරහට කරගන්න යන්න බැරි හේතුවක් උනේ අපි සාම අකුර ඩිෆයින් කරලා තිබ්බේ නැහැ. ඉතින් දැන් අපි මේ සබ්ජෙක්ට් එකක් යටතේ ඒක ඩිෆයින් වුණාන් පස්සේ දැන් ඔය කියන දේ අපිට හොඳටම හොයාගෙන යන්න පුළුවන් ඇයි ඒක උනේ කියලා ස්පෙෂලි සෑහෙන රිසර්ච් තියෙනවා අපිට ගොඩක් අකුරේ කියන්නේ පෑන අල්ලන ක්‍රමේ ඉඳන් සහ පෑන ස්ට්‍රෝක් එකේ මූව්මන්ට් එකේ ඉඳන් අපිට කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා සහ ඔය කියන එකත් එක්ක අපිට තව සංසන්දනය කරන්න පුළුවන් අපේ කියන්නේ බ්‍රාහ්මී අක්ෂර වලින් පමණක් ආපු ඉන්දියාවෙම අපිට අඩුම ගානේ ස්ක්‍රිප්ට්ස් හොයාගන්න පුළුවන් 100ක්වත් ඒවා අතර අපිත් ඉන්නානේ ඒ බ්‍රාහ්මී චේන් එකෙන් ආපු එතකොට ඒවා අතර සම්බන්ධ අපිට කම් හොයා ගන්න පුළුවන් අපි කොහොමද වෙනස් වුනේ කියන එක I think that's the beauty and the magic of the evolution of the script. It's really very interesting and I'm really grateful because I don't think I would have been because now what I do is completely related to a subject called design, but what we don't majority that does not understand is that we are contributing to certain parts of different subjects. So then evolution එක කවුරුත් මේකේ වටිනාකමවත් මුල් කාලේ දැක්කේ නැහැ. ඒ වුණාට සතුටුයි අපිට දැන් මේකෙන් මේ ඉස්සරහට අලුත් දේවල් අපිට හොයාගන්න පුළුවන් මේක ගැන. අපේ කාසිවල විශේෂයෙන් කොයින්ස්
කොයින්ස් වල මේක අක්ෂර වින්‍යාස ඉතා පැහැදිලිව තියෙනවා. මම හිතන්නේ ඩොක්ටර් කාවන්‍ය කියන හොඳ ස්පෙෂලිස්ට් කෙනෙක්. Coins don't have as much, but there's an interesting fact with respect to the currency notes. In 1806, they were printed in what was formerly the Dutch press. But in 1809, the printing went to England. But they couldn't, from 1809 to 1814, England could not print Sinhala or Tamil. So they sent the currency note back to Sri Lanka and they rubber stamped the Sinhala and Tamil on the currency note. And it was only in 1820 that you get the Sinhala and Tamil printed on the currency notes in England. So I presume there was an interesting transition there from when England was able to print Sinhala and Tamil. Do you have any comments on that? Yeah, so we also have proof that by 1892, we had a gentleman, a designer called Mr. N.J. Kure, who had actually gone to England to learn the subject of letter designing. So he comes back to Sri Lanka and starts a type foundry called N.J. Kure. Sahasamagama and company, which was one of the leading type design companies or places that was producing these typefaces. But nevertheless, just to get back into this N.J. Kure's design, so they were also being used for the monotype printing, so which was produced in England. So obviously they needed a local to go to, local from a native country or from Sri Lanka, for example, being in England and working with the monotype in company to produce these. So most of the data regarding this during that stage is not found in Sri Lanka, but majority is found in England. So with the support of my friend, few friends in England who studies typography actually gave me access. So they got access to view these Sinhala typefaces and including the keyboards, the certain styles. And so they were the ones who actually shared the data, which I have cited in my thesis. But yes, so we even this subject right now, it's a hot topic in Europe. It is mainly because of the fact that we have had our own evolution. And meanwhile, there were also people who had been, because we were under the British rule. So obviously things needed to just continue. So obviously machinery were being sent to Sri Lanka to continue these administrative duties. So yes, I actually I have samples of the monotype letters that was casted in England. So there's a lot happening not only in England, in France as well. But there is an interesting transition at 1820 because the first printing of Sinhala and Tamil started in 1820 in England. Before that, they did not seem to have done. So the currency notes do record a history of the printing from about 1820 to 1890s. So that's a good source of, I think, letter fonts as well, which would have been used in England. So wait, reconfirm. So you're saying it was the Sinhala and Tamil were printed in 1820? Yes. In England. 1820 in England. 1806, they printed it in Sri Lanka in the subsequent. From 1809, 1814, what they did was they got it printed, the note printed in England, brought it back to Sri Lanka and rubber stamped the Sinhala on it so that they could not print the Sinhala in England. But in 1820, the Sinhala and Tamil was printed in England. I would really like to see this currency. All those notes are on my website.
Oh, got it. Okay, I will check it out because it's very interesting. By 1815 is the time that we find the next typeface design available in Sri Lanka. So which is designed by again a British missionary. Yeah, so I'm just thinking if it's the same. I'm quite curious. That would be nice to know. That would be nice to know if it is the 1815 typeface that has got into 1820. Because 1814, 1809 currency notes don't have it printed in England. Most probably because we see the change actually happening in the 1813 and then the first print coming in with that typeface in 1815. And it's a beautiful font. I love it. It's really nice. It has a very it's like a duplicate of the handwritten style. But so thank you for that. I will definitely look that up. Any other questions? තව ප්‍රශ්න තියෙනවද? දැන් 4:40යි. උදිත තව ප්‍රශ්න නැත්තම් මීටිම නවත්තමුද? ඔව් අපි එහෙම කරමු. දැන්ට තියෙන මම හිතන්නේ වෙනත් ප්‍රශ්න නැති වගේ පේන්නේ. තව ප්‍රශ්නයක් තියෙනවා අදාළද කියලා මට ෂුවර් නෑ මම ප්‍රියන්ත. ඒක ඇවිල්ලා මේ කතාවක් තියෙනවා මුහුදු කරේ මේ මීගමුවෙන් උඩහට නෝත් එකට උතුරට යනකොට මන්නාරම් පැත්තට යනකම් මේ කියන්නේ බයිබලේ ඉස්සෙල්ලාම ලියුනේ දෙමලින් ඒක print උනේ දෙමලින් සිංහලින් print උන්නේ නැහැ කියලා. ඒකින්ද ඔය සිංහල කට්ටිය වුණත් ඒ දිගට ඉන්න කට්ටිය සිංහල වාසකම් තියෙන කට්ටිය බයිබලේ මේ මෑතක් වෙන ඒ කියන්නේ 1980 විතර වෙනකන් කියෙව්වේ දෙමළ භාෂාවෙන්. ඒකට මොකක්ද හේතුව මම දන්නේ මේකට අදාළද නැද්ද කියලා මට නිකන් ඔය printing ගැනයි ඔය බයිබලේ print වෙන්න ඕනේ. එතකොට මට හිතුණා මේ ප්‍රශ්නේ අහන්න ඕනේ කියලා. අදාළ නැත්නම් ඒක සමාන වෙන්න මම නිකන් දැනගන්න ඇහුවේ ඒක හිතුවා. නෑ ඒක ඒ කියන කතන්දරයට ඇත්තක් තියෙන්න පුළුවන්. එක හේතුවක් මොකද බයිබලේ දෙමළ ගෝවාවල කොහොමත් අපිට අවුරුදු 200කට විතර කලින් ඉඳන් printing යනවා දෙමළෙන්. ඒක නිසා ඒක අලුත් දෙයක් නෙමෙයි. ඒකද අපිට බයිබලේ සිංහලට පරිවර්තනය කරන්න සෑහෙන කලක් ගියා. ඒ වුණාට අර කිව්වා වගේ පෝර්චුගීස්ලා ගෝවා නගරේ ඉඳන් කොහොමත් හොඳ ඇක්ටිව් printing press එකක් තිබ්බා. so ඒ පැත්තෙන් අපිට ওই දෙමළ බයිබලේ එන්න ඉඩ තියෙනවා. ඒක මං හිතන්නේ ඒක මේ يعني definitely something වෙන්න පුළුවන් දෙයක්. මොකද දැන් මේ වෙලාවේදී ඇත්තටම අපි නිකන් හිතුවත් ඒ සමාජ දිහා බැලුවොත් දැන් ලන්දේසියේ දේවගතිවරු උගන්වනකොට වුණත් ඒගොල්ලන්ගේ භාෂාවේ අඩුපාඩුවක් තියෙන්න ඇතිනේ. ඒත් ඒගොල්ලන්ට අවශ්‍ය දේ ඒගොල්ලන් කරා. so එතකන් so මම හිතන්නේ භාෂාව ප්‍රශ්නයක් වුණේ නැහැ කියලා මම හිතනවා. ඒක වෙන්න ඇති දෙමළ බයිබලේ පාවිච්චි වෙන්නත් ඇත්තේ. කොහොමත් එතකොට ඒ වගේම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුදු 300ක් විතර يعني පෝර්චුගීස්ලා ලංකාවේ නැති වුණත් ඩච් ප්‍රෙස් එකෙන් පෝර්චුගීස් භාෂාව තියෙන ඩොකියුමන්ට්ස් print වුණා. මොකද මුහුදු කරේ හිටියපු ගොඩක් ජනතාව ඒ කාලෙත් පාවිච්චි කරේ ඔය මේ පෝර්චුගීස් ඩයලෙක්ට් එක. ඒක නිසා ඒ කියන කතාවේ ඇත්තටම මේ يعني there is a truth to it for sure. Thank you, man. Thank you. Any other questions? බොහොම ස්තුතියි හැමෝටම මේ අද දේශනයට සහභාගී වෙන්න. සමන්තරයටත් බොහෝම ස්තුතියි අද හොඳ දේශනයක් කරපු එකයි. මටත් ගොඩක් මේ මගේ කරන්සි නෝට්ස් ගැනත් ඉගෙන ගන්න ලැබුණා.
thank you. Mudita, වෙන දෙයක් තියෙනවද? Anyway, before concluding, I'm really grateful that I was able to share this knowledge with y'all, mainly because I feel my work was valued, so I appreciate it a lot. And this is I'm seriously telling. So thank you again for inviting me. Thank you very much. Mudita. අද දින මේ දේශනය සඳහා ඉතාම කෙටි කාලයකින් කරනු ලද ආරාධනය පිළි අරගෙන මේ සඳහා නව ආලෝකයක් ලැබෙන්න සහ මේ නව විෂයක් මතරන්ඩ ඒ විද්‍යා සංගම වගේ මේ බලාපොරොත්තුව සිටින්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපිට මේ සඳහා තාක්ෂණික සහයෝගය ලබා දුන්නේ archaeology.lk පියදාස මහතා. එතුමාටත් සහ එතුමාගේ ආයතනයට අපි ස්තුතිවන්ත වෙමින් සහභාගී වෙච්ච හැමදෙනාත් අද දින දේශනය සඳහා සහභාගී Okay. Right. Thank you. ස්තුතිවන්ත. හමුවෙමු කියන Thank you. Okay, thank you. Mudita, we close. Mudita has gone off. Okay, thank you. Press, Anuradha, you can close it.